අපි දත්ත පාදකයක් කියන්නේ මොකක්ද සහ ඒ ආශ්‍රිත කරුණු විශේෂ කරුණු මොනවද කියන එක අපි ඉගෙන ගත්තා. අද අපිට තියෙන්නේ යතුරක් කියන්නේ මොකක්ද කියන එක සහ ඊට අදාළ කරුණු ටිකක් සාකච්ඡා කරන්න. අපි මුලින්ම බලමු මොකක්ද යතුරක් කියලා කියන්නේ කියලා. දැන් අපි දන්නවා අපි විවිධ ආකාරයේ තොරතුරු පද්ධති නැත්නම් ඉන්ෆර්මේෂන් සිස්ටම් ඩෙවලොප් කරනවා නම් ඒ අවස්ථාවේදී අපිට ඒකට අදාළව ඒකේ තියෙන දත්ත තැන්පත් කරන්න ඩේටාබේස් එක නැත්නම් දත්ත පාදක නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ දත්ත පාදකයක් නිර්මාණය කරන්නේ දත්ත තැන්පත් කරන්නම පමණක් නොවේ. ඒ තැන්පත් කරපු දත්ත අපිට අවශ්‍ය වෙලාවට පරිහරණය කරන්න මේ දත්ත පාදකය පාවිච්චි කරනවා. එතකොට දත්ත පාදකයේ තියෙන දත්ත අපිට පරිහරණය කරන්න රිට්‍රීව් කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. එතකොට ඒ ආකාරයට ගත්තාම ඔන්න ඔය කියන දේවල් ටික පහසු වෙන්න තමයි මෙන්න මේ යතුර පාවිච්චි කරන්නේ. යතුරු විවිධ ආකාරයේ යතුරු අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. දත්ත පාදකයකදී පාවිච්චි කරන විවිධ කීවර්ඩ ඒ ගැන තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් බලන්න මෙතන අපිට දීලා තියෙනවා definition එකක් minimal set of attribute that uniquely identifies each tuple in the relation. යතුරක් කියනු වගුරුගේ එක් පේළිය අද්විතීය ලෙස හඳුනා ගන්නා අවම ගුණාංගය. ඒ කියන්නේ දැන් අපි දන්නවා දත්ත පාදකයක්. එහෙම නැත්නම් database එකක් ගත්තාම database එක හැදලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ table එකක් හෝ කිහිපයක් එකතු වෙලා. හරිද? එතකොට එකක් තියෙනවා නම් ඒක ටිකක් හොඳ මදි විදියට අපි සලකනවා. මේ වගේ tables කිහිපයක් වගේ කිහිපයක් තියෙනවා නම් ඒක හොඳයි කියලා තමයි සලකන්නේ. දැන් අපි ඉස්සරහට ඒ ගැන කතා වෙනවා. එතකොට මේ වගේ වගු කිහිපයක් තියෙන අවස්ථාවක් ගත්තොත් එහෙම දැන් මේ වගේ වගුවකදී මේ තියෙන දත්ත මේ වගේ තැම්පත් වෙලානේ තියෙන්නේ. කොලම්ස් විදියට තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට රෝස් විදියට තියෙනවා. මේ දිග අතර තියෙන එකක් අපි කොලම් එකක් කියලා නම් කරා. මේ පැත්තට තියෙන එකක් අපි රෝ එකක් කියලා නම් කරා. එතකොට ඒ ආකාරයට තමයි දත්ත තැන්පත් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතනදී employee ID, employee name, department number කියලා තුනක් තියෙනවා. employee කියන table එකේ යටතේ. ඊට පස්සේ අනිත් එක ගත්තාම department කියන table එකේ යටතේ වගුව යටතේ department number සහ department name කියලා දෙකක් තියෙනවා. columns දෙකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ යතුරු පාවිච්චි කරන්නේ ප්‍රධානව මේ තියෙන එක රෝ එකක් මේ පැත්තට තියෙන මේ එක රෝ එකක් ගානේ වෙන වෙනම හඳුනා ගන්න හැකියාව ලබා ගන්න තමයි. ප්‍රධානම යතුරු පාවිච්චි කරන්න හේතුව ඒක. එතකොට බලන්න අපි definition එකේදී සඳහන් කරා එක මොකක් හරි එකක් අද්විතීයව හඳුනා ගන්න. එක වගුවක තියෙන එක පේළියක් එක රෝ එකක් වෙන් කළා අද්විතීය කළා වෙන් කළා හඳුනා ගන්න මෙන්න මේ යතුරු අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මොනවද මේ යතුරු වර්ග කියලා. types of keys එහෙම නැත්නම් යතුරු වර්ග. මේ යටතේ අපි පළවෙනි එක විදිහට ඉගෙන ගන්නවා candidate key එහෙම නැත්නම් අපේක්ෂක යතුරු කියන එක. බලමු මේකේ definition එක මොකක්ද දීලා තියෙන්නේ කියලා. දී ඇති සම්බන්ධතාවයක යතුරක් ලෙස යොදාගත හැකි ගුණාංග එකකට වඩා තිබිය හැක. මේවා අපේක්ෂක යතුරු ලෙස හැඳින්වේ. In a given relation, there may be more than one set of attributes that could be chosen as a key. ඒ කියන්නේ දැන් අපි අර වගේ table එකක් ගත්තොත් කලින් පෙන්නපු වගේ table එකක් ගත්තාම මේකේ මෙන්න මේ row එකක් වෙන් කරලා හඳුනා ගන්න නම් අපිට මේ එකක් විතරක් නෙවෙයි මේ දෙකක් හෝ තුනක් ඒ වගේ වැඩි ගණනක් ගන්න පුළුවන් මේ row එකක් හඳුනා ගන්න. ඒ කියන්නේ එකක් අරගෙන ප්‍රමාණවත් නැත්තම්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතමු මෙතන employee ID කියන එක 1203 1203 කියලා තියෙනවා. එතකොට මේකම දෙපාරක් තියෙනවා කියලා හිතන්නකෝ. 1203 කියලා එක employee ID එකක් තියෙනවා. තවත් 1203 කියලා තව එකක් තියෙනවා. හරිද? එතකොට ඒ අවස්ථා දෙකේ ඉන්න දෙන්නේ නම් අපිට ඒක වෙන් කරලා හඳුනා ගන්න හැකියාවක් නැහැ. ඒතර 1203 කියන ඒවා
දෙන්නෙක් සිටිනවා නම් එතකොට මෙයා සහ ඒ ඊළඟට අනිත් ඉන්න 1223 1203 කියන දෙන්නම ගැන අපිට බලන්න වෙනවා. ඒක නවත්ත ගන්න නම් අපි මොකද කරන්නේ? ඒ කියන employee ID එක සහ තවත් එකක් ගැන අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? අපි මෙතනදී ගත්තොත් employee name එක. employee ID සහ employee name කියන දෙකම සැලකුවොත් අපිට ඔන්න එතකොට මෙන්න මේ කියන පීලිය වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. 1203 ID එක තියෙන දසුන් කියන නම තියෙන කෙනා කිව්වොත් මෙන්න මෙයා. ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන්න බෑ. ඊළඟට තව කෙනෙක් ඉන්නවා නම් 1203 නම්බර් තියෙන කමල් කියලා කියමු. කමල් කියන කෙනා කිව්වොත් එතකොට එයාගෙන තමයි කියන්නේ. අන්න ඒ වගේ අපිට එක ගුණාංගයකට වඩා තියෙන අවස්ථාවකදී අපි එන්නේ තියෙන ගුණාංගය හඳුන්වනවා අපේක්ෂක අතුර කියලා. එහෙම නැත්නම් candidate key කියලා. ඊළඟට තියෙන්නේ මොකක්ද? primary key. එහෙම නැත්නම් ප්‍රාථමික අතුර. අපි බලමු ඒ කියන්නේ මොකක්ද කියලා. අපේක්ෂිත අතුරු වලින් එකක් සම්බන්ධතාවය අතුරු ලෙස යොදාගත් විට ඒ ප්‍රාථමික අතුර ලෙස හැඳින්වේ. When one of the candidate key is selected as the relation key, it is called the primary key. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මෙතන දැන් වගුව ගත්තාම කෙලින්ම primary key මේක කියලා දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට කිසිම අපහසුතාවයක් නැතුව ඒක describe කරන්න පුළුවන් මෙතනදී. දැන් මේ employee කියන වගුව ගත්තාම columns තුනයි. employee ID, employee name සහ department number. දැන් මේකෙදී මේ primary key කියලා නම් කරලා තියෙනවා employee ID. ඇයි එහෙම කරේ? ප්‍රාථමික අතුරු විදියට ගන්න කෙනා අනිවාර්යයෙන්ම ඒ කියන එකෙන් එකක් පමණයි තිබිය හැක්කේ. ඒ කියන්නේ හරියට උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සාමාන්‍ය ජීවිතේදී දැන් ලංකාවේ ඕනම කෙනෙක්ට national identity card number එකක් තියෙන්න ඕන. අවුරුදු 18ට වැඩි කට්ටියට national identity card number එකක් තියෙනවා. නේද? එතකොට අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක් අපිට national identity card number එක කිව්වොත් මෙන්න මෙයා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ නම්බර් එකට අදාළව ඉන්න පුළුවන් එක්කෙනයි. කිහිප දෙනෙක් ඉන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. වැරදිලා හරි එහෙම ඉන්නවා නම් ඒක වැරද්දක්. එහෙම වෙන්න විදියක් නැහැ. එතකොට national identity card number එක කිව්වොත් අපිට එක පුද්ගලයෙක් ගැන විතරයි කියන්න පුළුවන්. එයාව uniquely identify කරගන්න පුළුවන්. වෙනමම අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා national identity card number කියන එක පාවිච්චි කරලා. තවත් උදාහරණයක් ගත්තොත් ඔයාලගේ ඉස්කෝලේ තියෙනවා student ID එහෙම නැත්නම් මොකද්ද admission number එකක් තියෙනවනේ. අපි ඇතුල් වෙනකොට ඇතුළත් වීමේ අංකයක් තියෙනවා. එතකොට ඒ number එකකින් ඉන්නේ ඔයා විතරයි ඉස්කෝලේ. වෙන කිසිම කෙනෙක් ඉන්න හැකියාවක් නැහැ. එහෙම ඉන්නවා නම් ඒක වැරද්දක් වෙලා කාගේ හරි අතින් වෙච්ච වැරද්දක්. ඒ වගේම තමයි මෙන්න මේ කියන කම්පැනි එකේ employees ලට employee ID එකක් දීලා තියෙනවා. එතකොට ඒ ID එක තියෙන්න පුළුවන් මෙන්න මේ කෙනාට විතරයි. 1203 ID එක කියන්න පුළුවන් මේ කෙනාට විතරයි. වෙන කෙනෙක්ට දීලා තිබ්බොත් ඒක වැරද්දක්. එතකොට අපිට ඒ අවස්ථාවේදී අපිට මේකේ primary key එක විදිහට ගන්න පුළුවන් employee ID. මොකද එහෙම කියන්නේ මේ කියන row එකක් වෙන් කළා හඳුනා ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ employee ID කියන එක පාවිච්චි කරලා. එතකොට primary key එකක් කියන්නේ මොකක්ද? යම් කිසි වගුවක එක row එකක් එක පේලියක් වෙන් කළා හඳුනා ගන්න දෙන දෙයට හැකියාව දෙන දෙයට තමයි අපි කියන්නේ. හැකියාව දෙන කොලම් එකේ නමට තමයි අපි කියන්නේ primary key එක කියලා. මේ අවස්ථාව ගත්තොත් employee ID කියන එක. අපි එහෙමනම් ඊළඟ එකට යමු. ඊළඟ එකේ තියෙන්නේ alternative key එහෙම නැත්නම් විකල්ප අතුර. ප්‍රාථමික අතුර ලෙස තෝරා නොගත් වෙනත් අපේක්ෂක අතුරු විකල්ප අතුරු ලෙස හැඳින්වේ. ඔන්න බලන්න other candidate keys which are not selected as the primary key. බලන්නකෝ පල්ලෙහා දාලා තියෙනවා මෙතන student කියලා දාලා index number, NIC number, name, gender, address, telephone number. දැන් මේක දැක්කහම ඔයාලට අලුත් එකක්. මේ වගේ එකක් මීට කලින් අපි කතා කරලා නැහැ. හැබැයි මේ කියන්නේ මෙන්න මේ වගුවම තමයි. මේ වගේ වගුවකින් පෙන්වන්න තියෙන එකක්ම තමයි. දැන් මම මේ වගුව අර කලින් පෙන්නපු විදිහේ ආකාරයට හැදුවොත් එහෙම ඒ කියන්නේ අර වරහන් දාපු
ඒ විදිහට මෙන්න මේ වගේ ආකාරයට හැදුවොත් එහෙම මම කියනවා මෙහෙම. employee වරහන දැම්මා employee ID employee name department number. දාලා වරහන වැහුවා. හරිද? ඊට පස්සේ ඔන්න මේකත් මේ විදිහට හදන්නේ. department වරහන දැම්මා department number department name. ඊළඟට මොකද කරන්නේ? මෙතන මේ ඉරිත් ගහලා තියනවානේ දෙකක්. ඒ ගහන්න සාමාන්‍යයෙන් keys වලට තමයි මේ විදිහට ඉරිත් ගහලා තියන්නේ. දැන් මෙතන key එක වෙන්නේ primary key එක වෙන්නේ employee ID. එතකොට මෙතන employee ID එකට ඉරිත් ගහන්න ඕන. මෙතන primary key එක වෙන්නේ department number. මෙතන department number එකට ඉරිත් ගහන්න ඕන, underline වෙන්න ඕන. හරිද? දැන් මේ අවස්ථාව ගත්තාම බලමු. මේ අවස්ථාවේදී item කියලා table එකක් තියෙනවා. ඒකේ column එකක් තියෙනවා supplier ID. ඒ කියන්නේ මෙන්න මේ වගේ supplier ID, item ID, item name, quantity කියලා columns 4ක් තියෙනවා. එතනදී ඉරි දෙකක් ගහලා තියෙනවා supplier ID සහ item ID. එතකොට මෙන්න මේ කියන දෙකම අපිට යතුරක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ primary key විදිහට මේ දෙකම ගන්න හැකියාව තියෙනවා. supplier ID සහ item ID කියන දෙකම පාවිච්චි කරලා තමයි අපිට යතුර හදාගන්න පුළුවන් වෙන්නේ. එන්නේ වගේ අවස්ථාවකදී අපි මේ යතුරට කියනවා composite key. එහෙම නැත්නම් සංයුක්ත යතුර කියලා. එකක් මදි දෙකම පාවිච්චි කරන්න වෙනවා. ඔන්න ඒකට කියනවා composite key. එහෙම නැත්නම් සංයුක්ත යතුර කියලා. හරිද? එතකොට ඊළඟ key එක මොකක්ද කියලා අපි බලමු. අපිට මෙතන primary key එකෙන් පස්සේ alternative key එක මට මෙතනදී මගේ අරුණා මම ඒක ගැන කියන්නම්. alternative key එක ගත්තාම මෙතනදී මේකෙත් වෙලා තියෙන්නේ අර වගේම වගුවකට අරගෙන තියෙනවා වගුවක තියෙන එක මේ වගේ දීර්ඝතට ලියලා තියෙනවා. ඒකේ මොකද වෙලා තියෙන්නේ? student කියලා table එකක් තියෙනවා. ඒකේ එක column එකක් index number, ඊළඟ column එක NIC number, ඊළඟට name, gender, address, telephone. ඒ කියන්නේ සිසුවා කියන එකේ සිසුවාගේ ඇතුළත් වීමේ අංකය, ID card number එක, නම, ස්ත්‍රී පුරුෂ භාවය, address එක, telephone number එක. ඒක තමයි ඔකේ කියන්නේ. දැන් මේක ඉරි ගහලා තියෙන එක අපි දන්නවා ඉරි ගහලා තියෙන සාමාන්‍යයෙන් primary key එකට. දෙකට දැම්මොත් දෙකකටම ඉරි ගැහුවොත් අපි ආට කියනවා composite key එහෙම නැත්නම් සංයුක්ත යතුර කියලා. මේ අවස්ථාවේ ඉරි ගහලා තියෙන එකකටයි එයා අපි කියනවා primary key එහෙම නැත්නම් ප්‍රාථමික යතුරු කියලා. තව එකක් තියෙනවා බලන්න මෙතන NIC number එක. මෙයා ගත්තාම මෙයා අපිට primary key එකක් වගේම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? බලන්න index number එක පාවිච්චි කළා දැන් ඉස්කෝලේ ඔයාලගේ දැන් A level කරන ළමයි ටික බලමුකෝ. A level කරන ළමයි ටික identity card number එකක් තියෙන්නත් පුළුවන්. හැබැයි යාලට ඉස්කෝලේ admission number එකකුත් තියෙනවා. එතකොට යාලා uniquely identify කරගන්න වෙනමම අඳුරගන්න අපිට ඔය කියන admission number එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පාසලට ඇතුළත් වීමේ අංකය පාවිච්චි කරන්නත් පුළුවන්. සහ identity card number එක පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒ key එකට අපි කියනවා alternative key. එහෙම නැත්නම් විකල්ප යතුර කියලා. හොඳට තේරුම් ගන්න composite key සහ සංයුක්ත යතුර සහ alternative key විකල්ප යතුර අතර වෙනස. composite key කියලා කියන්නේ keys දෙකක් පාවිච්චි කරන අවස්ථාව එක පේලියක් යුනික්ව හඳුනගන්නේ. එක කෙනෙක්, එක මිනිස්සෙක්, එක මොන හරි item එකක් වෙන් කරලා අඳුනගන්න අපි යතුරු දෙකක් පාවිච්චි කරනවා නම් අන්න ඒකට කියනවා අපි composite key එහෙම නැත්නම් සංයුක්ත යතුරු කියලා. alternative key කියලා කියන්නේ අපිට හැකියාව තියෙනවා නම් මොකක් හරි දෙයක්, මොකක් හරි කෙනෙක් uniquely identify කරගන්න දෙකකින්. ඒ කියන්නේ මෙතන නම් index number එක සහ NIC number එක. ශිෂ්‍යයෙක්ගේ නම් admission number එක සහ NIC number එක. කියන දෙකෙන්ම අඳුනගන්න හැකියාව තියෙනවා නම් හැබැයි අපි එකකින් නම් හඳුනගන්නේ ඒ හඳුනගන්න එක අපි කියනවා primary key එක කියලා. ඒක යටින් තමයි මේ ඉර ගහලා තියෙන්නේ. ඒක නැතුව පාවිච්චි කරන්න පුළුවන් අනිත් එකට කියනවා alternative key කියලා. අපි මේක primary key එක විදිහට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එයාට අපි කියනවා alternative key කියලා. හොඳට තේරුම් ගන්න වෙනස පටලවා ගන්න එපා ඔයාලා.
ඊළඟට අපි ආමු foreign key කියන එකට. එහෙම නැත්නම් විදේශීය යතුරු කියන එකට. මෙතන විශේෂ අවස්ථාවක්. මේක ටිකක් වෙනස් විදිහ එකක් බලන්න. දැන් පල්ලෙහා වගුව මම කලිනුත් කතා කරා. foreign key එකේ definition එක දීලා තියෙනවා මෙම වගුවේ වෙන වගුවේ ඇති වෙනත් වගුවක ප්‍රාථමික යතුර විදේශීය යතුර ලෙස හැඳින්වේ. Primary key of another table available in the table called foreign key. දැන් බලන්න මෙතන employee කියලා table එකක් තියෙනවා. ඒකේ employee ID, employee name, department number. ඒ කියන්නේ වැඩ කරන ඒ කෙනාගේ ID එක, NIC එක වගේ එක. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ නම, එයා වැඩ කරන department එක. කියලා තමයි මේ table එක හදලා තියෙන්නේ. එතකොට ඒකේ data ටික දාලා තියෙනවා. මෙතන බලන්න මෙතන department කියලා වෙනම table එකක් හදලා තියෙනවා. ඒකේ department number සහ department name කියන එක විතරයි දාලා තියෙන්නේ. හරිද? දැන් එතකොට ඒකේ primary key එක විදිහට නම් තියෙනවා department number සහ මෙතන primary key එක විදිහට නම් තියෙනවා employee ID. දැන් employee එකට අදාළව තියෙන ඇත්තටම මෙතන බැලුවහම පේනවා employee ID සහ employee name කියන එක විතරයි. හැබැයි මේ department number කියන එක මේ කොහෙවත් තිබිච්ච එකක් මෙතනට අවිල්ලා තියෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ කියලා බලන්න. මෙන්න මෙතන department number කියන primary key එකම තමයි මෙන්න මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට වෙන table එකක primary key එකක් තවත් table එකකට ගියාම අන්න අපි ඒක හඳුන්වනවා foreign key එකක් කියලා. එහෙම නැත්නම් විදේශීය යතුරක් කියලා. දැන් අපි දන්නවනේ වෙන කවුරු හරි කෙනෙක් අපේ ලංකාවට ආව වෙන රටක කෙනෙක් ලංකාවට ආවම අපි හඳුන්වන්නේ විදේශිකයෙක්, foreigner කෙනෙක් කියලා. ඒ වගේම තමයි මෙතනත් එහෙමයි වෙන table එකක primary key එකක් මේ table එකට ආවම අපි හඳුන්වනවා foreign key එකක් කියලා. එයාට අපි primary key කියන්නේ නැහැ. එයාට කියනවා foreign key එහෙම නැත්නම් විදේශීය යතුරු කියලා. එතකොට උත්තර තේරුම් ගන්න මේ විදේශීය යතුරු කියන්නේ මොකක්ද කියලා. මොකක් හරි වෙන table එකක වෙන table එකක primary key එකක් ප්‍රාථමික යතුරක් තවත් table එකකට ආවට පස්සේ අපි යාම හඳුන්වනවා විදේශීය යතුරු කියලා. මේ අවස්ථාවේ ගත්තොත් department number එකකින් තමයි විදේශීය යතුරු වෙන්නේ. හරිද? දැන් ඔයාලට හිතන්න පුළුවන් ඇයි ඒක එතනට දාලා තියෙන්නේ කියලා. එතන ප්‍රධානම හේතුව තමයි මෙතන අතර දැන් සම්බන්ධයක් තියෙනවා. බලන්න employee ID එක මේකේ නම තමයි දසුන් කියන එක. එතකොට අපිට මේක බලපු ගමන් අඳුර ගන්න පුළුවන් දසුන් කොහෙද වැඩ කරන්නේ? වැඩ කරන්නේ department number 2 වල. 2 කියන accounting වල. හරිද? එතකොට සම්බන්ධය පැහැදිලිවම අපිට මෙතන බලා ගන්න හැකියාව තියෙනවා මේ table එක බලපු ගමන්. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ තියෙන්නේ භූතාර්ථ එහෙම නැත්නම් entity relation භූතාර්ථ සම්බන්ධතා සංකල්ප එහෙම නැත්නම් entity relationship concept කියන්නේ ප්‍රධානම මෙතන අපි ER diagram අඳින එක ගැන තමයි කතා කරන්නේ. entity relationship diagrams අඳින එක ගැන තමයි කතා කරන්නේ. අපිට exam එකට ගොඩාක් දුරට එන්න සම්භාවිතාව වැඩි මේ entity relationship diagram. මේක කෙටි ප්‍රශ්න විදියට structured විදියට සායසේ විදියට තුන් ආකාරයෙන්ම එන්න පුළුවන්. ගොඩක්ම වැදගත් මේක සහ හරිම ලේසි ලකුණු ගන්න. ගොඩාක් ලේසි ලකුණු ගන්න පුළුවන් පොඩි දේවල් ටිකක් දැනගෙන හිටියාම හොඳටම ඇති. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ පාර්ට් එක. හරිම ලේසි ලකුණු ගන්න පුළුවන් තැනක් තමයි මේක. හොඳයි. අපි බලමු ඇයි මේ entity relationship diagrams අඳින්නේ කියලා. මොනවද මේ entity relationship diagrams කියන්නේ කියලා. දැන් අපි දන්නවා අපි තොරතුරු පද්ධතියක් එහෙම නැත්නම් information system එකක් හදනකොට මම කිව්වා අපි data තැන්පත් කරන්න දත්ත පාදකයක් එහෙම නැත්නම් database එකක් හදනවා create කරනවා කියලා. එතකොට එහෙම දත්ත පාදකයක් හදන්න කියද්දී දැන් හදනකොට දැන් අපි information system එකක් එහෙම නැත්නම් තොරතුරු පද්ධතියක් හදනකොට ඒක ගැන අයිඩියා එකක් තියෙනවා අපිට. එතකොට අපි එතනින් එහාට බලනවා මොනවද අපිට මේකේ තැම්පත් කරන්න එහෙම නැත්නම් පාවිච්චි කරන්න වෙන data මොනවද කියන එක. එහෙම බලනව විතරක් නෙමෙයි ඊට පස්සේ එතනින් එහාට ආයෙ බලනවා තැම්පත් කරන්න වෙන data මොනවද? ආයෙ පාවිච්චිට ගන්න වෙන data මොනවද?
සහ මොන විදිහේ වගුද අපිට හදන්න වෙන්නේ. මොන වගේ දේවල් එක්කද සම්බන්ධතාවය පවත්වන්න වෙන්නේ. මොන වගේ භූතාර්ථ වස්තුත් එක්කද සම්බන්ධතාවය පවත්වන්න වෙන්නේ. ඒ කියන්නේ කාටද මේ data ටික දෙන්න ඕන? කවුද මේ data ටික ගන්නෙ? මේ data වලට අදාළව තව මොනවද තියෙන ගුණාංග මොනවද? ඔන්න ඔය වගේ දේවල් අපිට database එක එහෙම නැත්නම් දත්ත සමුදාය පද්ධතිය හදන්න කලින් දත්ත සමුදාය හදන්න කලින් database එක දත්ත පාදකය හදන්න කලින් අපිට ටිකක් idea එකක් ගන්න ඕන. idea එකක් ගන්න අපි කරන්නේ මොකද්ද? රූප සටහනක ඇඳලා මේක තියාගන්නවා. හරිද? පොඩි සැලැස්මක් වගේ ඇඳලා තියාගන්න. ඔන්න ඔකට තමයි අපි කියන්නේ entity relationship diagram එකක් එහෙම නැත්නම් ER diagram එකක් කියලා. බලන්න මෙතන definition එක තියෙනවා. ER diagram is plan which row before creating the database. එතකොට මේක කොයි වෙලාවටද හදන්නේ? database එක හදන්න කලින්. database එක නිර්මාණය කරන්න කලින් තමයි මේක හදන්නේ. මේක දල සැලැස්මක්. කොහොමද database එක විය යුත්තේ? මොන ටේබල්ද මොන විදියටද මොන ගුණාංගද තියෙන්නේ? දැන් තව ඉස්සරහට අපි කතා කරනවා. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. ER රූප සටහන යනු දත්ත සමුදාය නිර්මාණය කිරීමට පෙර ඇඳ ගන්නා සැලැස්මකි. හොඳයි. මේකේ යටතේ අපිට කතා කරන්න තියෙන පළවෙනිම දේ, ඒ කියන්නේ මේ පාඩම entity relationship diagram කියන එක පුරාවටම යන දෙයක් තමයි භූතාර්ථයක් වස්තුවක් entity එකක් කියන දේ. අපි මුලින්ම බලමු මොකක්ද මේ entity එකක් කියන්නේ සහ ඒක කොහොමද මේ රූප සටහනෙන් අඳින්නේ කියලා. entity එකක් කියන්නේ පුද්ගලයෙක් වස්තුවක් සිද්ධියක් හෝ පරිශීලක පරිසරයේ සංකල්පයක් වන අතර එමගින් වස්තුවක් දත්ත පවත්වා ගැනීමට අපේක්ෂා කරයි. An entity is a person, place, object, event or concept in user environment about which the organization wishes to maintain data. එතකොට අපිට දැන් definition එක අනුව තේරෙනවා මේකට ප්‍රධාන අපිට ගන්න පුළුවන් වස්තුවක් මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි පරිසර සංකල්පයක් වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක් තමයි අපිට ගන්න පුළුවන්. අපි හඳුන්වන්නේ භූතාර්ථයක් එහෙම නැත්නම් entity එකක් කියලා. මෙතනදී බලන්න අපි බලමු දැන් කොහොමද ඒක අඳින්නේ කියලා. මේ වගේ ඍජුකෝණාශ්‍රයක් දාලා employee කියලා ඒ ඍජුකෝණාශ්‍රය ඇතුලේ දානවා. හරිද? එතකොට අපි භූතාර්ථයක් අඳිනවා නම් එහෙම නැත්නම් entity එකක් අඳිනවා නම් අඳින්නේ මෙන්න මේ විදියට. හරිද? අපි එහෙමනම් ඊළඟ එකට යමු. ඒ යටතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන ඊළඟට තවත් අඳින්න තියෙන දෙයක් තමයි attribute එහෙම නැත්නම් ගුණාංග කියන එක. අපි බලමු දැන් ගුණාංග කියන්නේ මොකක්ද කියලා. මේ ගුණාංග කියන්නේ භූතාර්ථයටම එහෙම නැත්නම් entity එකටම අයිති දෙයක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා වස්තු වර්ගයක දේපලක්. ඒ කියන්නේ වස්තුවකට තියෙන මොනවා හරි ගුණාංග. උදාහරණයක් විදිහට ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කියමුකෝ. ස්ටුඩන්ට් කියන්නේ entity එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ස්ටුඩන්ට් name එකක් තියෙනවා. ස්ටුඩන්ට් ID එකක් තියෙන්න පුළුවන්. ස්ටුඩන්ට් ගේ address එකක් තියෙන්න පුළුවන්. ස්ටුඩන්ට් ඉන්න address එක ස්ටුඩන්ට් birthday එකක්. ඒ වගේ එතකොට ඒ address name birthday කියනවා අපි ගන්නවා ගුණාංග විදියට. වස්තු වලට වර්ගයක දේපලක්. It is an property or characteristics of an entity type. Attributes are shown in ovals. බලන්න මේක කොහොමද පෙන්නලා තියෙන්නේ කියලා. oval හැඩයට ඒ වගේ ඇඳලා ඇතුලෙන් අපි නම ලියලා දානවා. එතකොට මම දැන් දෙකක් කියලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි entity එකක් නැත්නම් භූතාර්ථයක්. ඒක කොහොමද අඳින්නේ? ඍජුකෝණාශ්‍රය ඇඳලා ඒක ඇතුලේ මේ විදිහට නම ලියන්න ඕනේ. මේක කොහොමද අඳින්නේ? attribute එකක් එහෙම නැත්නම් ගුණාංගයක් oval shape එක ඇඳලා ඒක ඇතුලේ නම ලියනවා. හොඳයි අපි ඊළඟට යමු කොහොමද මේක පෙන්වන්නේ කියලා. රූප සටහනකදී එහෙම නැත්නම් entity relationship diagram එකකදී මේක පෙන්වන්නේ කියලා උදාහරණයකට යමු. දැන් බලන්න මේ අවස්ථාව ගත්තාම මෙතනදී තියෙනවා ස්ටුඩන්ට් කියලා ඇඳලා. හරිද? ස්ටුඩන්ට් කියන එක ඍජුකෝණාශ්‍රය ඇතුලේ ඇඳලා තියෙනවා. ඊට පස්සේ student ID, student name, address, date of birth, gender, telephone number කියලා දාලා තියෙනවා.
රුචිකෝනාස්ටේ මේක ඇඳලා තියෙන්නේ මෙයා entity එකක්. ස්ටුඩන්ට් entity එකක් විදිහට ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ entity එකේ ගුණාංග. ඒ කියන්නේ මොකක්ද? මේ ස්ටුඩන්ට් ID දීපල ගුණාංග. ස්ටුඩන්ට් ID එකක් තියෙන්න පුළුවන්. නමක් තියෙන්න පුළුවන්. එයා ජීවත් වෙන ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. එයා ඉපදුණු දිනයක් තියෙන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙන්න ඕනේ. ෆෝන් නම්බර් එක තියෙන්න ඕනේ. එතකොට ඒ ටික තමයි එයාගේ ගුණාංග. එතකොට entity relationship diagram එකේ මේ ටික අඳිනවා නම් අපි අඳින්න ඕන මෙන්න මේ විදිහට. බලන්න කොච්චර ලේසිද, ලොකු දෙයක් නැහැ. ඔයාලා දන්නම දේවල් ටික මේ හැඩ ටිකක් දාලා අතුරට අඳින එක විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ටිකක් අර ලොකු සිනාරියෝ එකක් එහෙම නැත්නම් sentences ටිකක් තියෙනවා. ඔයාලට ඒ ටික කියවලා තේරුම් අරගෙන මේ විදිහට පැහැදිලිව අඳින එක තමයි තියෙන්නේ. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක. ඊළඟ එක බලමු. සම්බන්ධතා වර්ග. සම්බන්ධතා වර්ගය නැත්නම් relationship type. එතකොට දැන් අපි entity relationship diagram එකක් අඳිනකොට අපිට දැන් ප්‍රධාන මොන වෙන දෙකක් කියෝ එකක් entity එහෙම නැත්නම් භූතාර්ථ අනිත් එක තමයි ගුණාංග එහෙම නැත්නම් attributes කියලා කියනවා. ඊට අමතරව තවත් ඕන වෙනවා මෙන්න මේ relationship කියන එක සම්බන්ධතා. අපි එක පෙන්වන්නේ කොහොමද? මෙන්න මේ හැඩයට. කිරිබත් කෑල්ලක් වගේ හැඩේ දානවා ඇතුලින් නම දානවා. හරිද? ඒ විදිහට තමයි අපි පෙන්වන්නේ. එතකොට මේක ගත්තාම බලන්න මේ අවස්ථාව a meaningful association between and among entity types. එතකොට මේ තියෙන entity types දෙකක් සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරලා තියෙන එක තමයි මේ relationship එක කියලා හඳුන්වන්නේ. කොහොමද අපි ඒක දාන්නේ? මේ වගේ කිරිබත් කෑල්ලක හැඩයට වස්තු අතර අර්ථවත් සම්බන්ධයක් පෙන්වන්න තමයි ඒක දාන්නේ. දැන් මේ අවස්ථාවේදී බලන්න දීලා තියෙනවා student follows a course ශිෂ්‍යයා පාඨමාලාවක් හැදෑරීම කියන එක අපිට දුන්නාම එතකොට අපි අඳින්න ඕන ER diagram එක තමයි මෙතන තියෙන්නේ. student කියලා වෙනම entity එකක් ගන්නවා, course කියලා වෙනම entity එකක් ගන්නවා, follows කියලා මෙතන මැදින් සම්බන්ධ කරන relationship එක දානවා. ඒක දාන්නේ මේ හැඩයට. ඊට පස්සේ මේ විදිහට සම්බන්ධ කිරීමක් සිදු කරනවා. බලන්න කොච්චර ලේසිද. ඊට පස්සේ මීට අමතරව මේකට අදාළ ශිෂ්‍යයට අදාළ දේපල attributes ගුණාංග තියෙනවා නම් මෙහෙම ඊතල දාලා ඒක සම්බන්ධ කරනවා. කෝස් එකට අදාළ ගුණාංග තියෙනවා නම් ඒවා ඊතල දාලා සම්බන්ධ කරනවා. රිලේෂන්ෂිප් එකට අදාළ ගුණාංග තියෙනවා නම් ඒවත් සම්බන්ධ කරන්න ඕනේ. ඔන්න ඔක තමයි ER diagram එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ටික විතරක් දැනගත්තට මම තව චුට්ටක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු ගුණාංග වර්ග මොනවද කියලා. දැන් ගුණාංග කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. ගුණාංග වර්ග මොනවද කියන එක, එහෙම නැත්නම් attributes types මොනවද කියන එක ඊළඟට අපි බලමු. ගුණාංග වර්ග යටතේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා සරල ගුණාංග. සරල ගුණාංග. අපි බලමු මොකක්ද සරල ගුණාංග කියලා කියන්නේ කියලා. And attributes that can't be broken down to component parts. සංරචක කොටස් වලට බෙදිය නොහැකි ගුණාංගයකි. ඒ කියන්නේ මොකක්ද? අපි දන්නවා අපි කලින් ගුණාංග කියලා කතා කරේ මොකක්ද? ගුණාංග කියලා කතා කරේ මොකක්ද කියලා බලමුකෝ ආපහු. මේකට යන්න කලින් ගුණාංග කියලා කිව්වේ is a property or characteristics of an entity type. Attributes are shown in normal scale. වස්තු වර්ගයක දේපල. ඒ කියන්නේ entity එකකට තියෙන මොකක් හරි ගුණාංගයක්. මොකක් හරි attribute එකක්. මම උදාහරණයක් විදිහට කිව්වා student නම් name එක ID card number එක ඔය වගේ තියෙන්න පුළුවන්. එතකොට මෙතන මෙයා කියන්නේ මොකක්ද? simple attributes සරල ගුණාංග. කියන්නේ සංරචක කොටස් වලට බෙදිය නොහැකි ගුණාංගය. කියන්නේ ඒක තව දුරටත් කොටස් වලට බෙදන්න හැකියාවක් නැහැ. ඔන්න දැන් මේකේ උදාහරණයක් යටින් දීලා තියෙනවා. අපි බලමු. උදාහරණෙත් එක ගියාම ඔයාලට ගොඩක් පැහැදිලිව තේරෙයි. simple attributes විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේක basic salary. බලන්න මෙතන entity එක විදිහට දීලා තියෙන්නේ මොකක්ද? employee කියලා. employee කියලා දීලා තියෙනවා. එතකොට එයා යටතේ තියෙනවා attribute එකක් basic salary කියලා.
මෙන්න මේ බේසික් සැලරි කියන එක තවදුරටත් අපිට කොටස් වලට බෙදන්න හැකියාවක් නැහැ. දැන් ඔයාලට මේ කොටස් වලට බෙදනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැති. දැන් ඊළඟට කතා කරනවා කොටස් වලට බෙදන්න පුළුවන් ඒවා. ඒක කතා කරාම ඔයාලගේ ප්‍රශ්නේ निराකරණය වෙයි. අපි බලමු දැන් ඊළඟ එක. ඊළඟ එකේ තියෙන්නේ composites attribute එහෙම නැත්නම් සංයුක්ත ගුණාංග an attribute that can subdivide to component parts සංරචක කොටස් වලට බෙදිය හැකි ගුණාංග බලන්න අපි කලින් කිව්වා simple attributes කියලා සංරචක කොටස් වලට බෙදිය නොහැකි ගුණාංග දැන් කියනවා composite attribute එහෙම නැත්නම් සංයුක්ත ගුණාංග කියලා සංරචක කොටස් වලට බෙදිය හැකි ගුණාංග දැන් ඔන්න අපි උදාහරණයකට යමු සංයුක්ත ගුණාංග එහෙම නැත්නම් composite attributes කියලා කියන්නේ මෙන්න මේකට උදාහරණ විදිහට ගන්න name එක කියලා attribute එකක් අරන් තිනවා එයා කොටස් දෙකකට බෙදලා first name සහ last name කියලා. තව ඕනනම් මෙතන middle name කියලා එකකුත් දාන්න පුළුවන්. දැන් ඔයාලට මේක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක composite attribute එකක් කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මොනවා හරි ගුණාංගයක් තව දුරටත් කොටස් වලට බෙදන්න පුළුවන් නම් අපි එයා හඳුන්වනවා composite attribute එකක් කියලා. මෙතනදි ගත්තාම name එක first name last name කියලා බෙදලා තියෙනවා. හරිද? එතකොට මෙතෙන්ට middle name කියලා එකකුත් ආවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ ගුණාංගේ තව චූටි ගුණාංග දෙකකට බෙදලා තියෙනවා. ඒකට තමයි අපි හඳුන්වන්නේ composite attribute එහෙම නැත්නම් සංයුක්ත ගුණාංග කියලා. දැන් සරල ගුණාංග වලට කිව්වා අපි තවදුරටත් කොටස් වලට බෙදන්න බෑ කියලා. දැන් මෙතන basic salary එහෙම නැත්නම් මූලික වැටුප කියන එක තවදුරටත් චූටි කොටස් වලට බෙදන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඒක අපි සරල ගුණාංගයක් විදිහට හඳුන්වනවා. හරිද? අපි එහෙමනම් ඊළඟ එකට යමු. ඒකේ තියෙනවා single value attribute. තනි වටිනාකම් සහිත ගුණාංග. An attribute that take only one value for a given entity දී ඇති වස්තුවක් සඳහා එක් අගයක් පමණක් ගන්නා ගුණාංගයක්. ඒ කියන්නේ මේකෙන් ගන්න එක අගයක් විතරයි. single value. තනි වටිනාකම් සහිත. ඒක ඉතින් නමේම තියෙනවා. තනි වටිනාකමක්. එක අගයක් විතරයි තියෙන්නේ. වෙන අගයන් එන්න විදියක් නැහැ. දැන් මෙතන ගත්තාම මෙතන ඇත්තටම අගයන් දෙකක් වගේනේ. composite එකේ first name එක සහ last name එක. ඒකට අපේ දීලා තියෙන උදාහරණ තමයි basic salary. ගොඩක් වෙලාවට simple attribute එකක් single value attribute එකක් වෙනවා. ගොඩක් වෙලාවට. එතකොට මෙතන ගත්තාම basic salary කියන එක තව කොටස් වලට බෙදන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඒක simple attribute එකක් වෙනවා සහ මේකේ තව වටිනකම් ගොඩක් නැහැ. එක වටිනකමයි තියෙන්නේ. තනි වටිනකම් සහිත ගුණාංගයක් ගන්නටත් අයත් වෙනවා. ඊළඟට තියෙන්නේ multi value attributes එහෙම නැත්නම් බහුකාර්ය ගුණාංග. අපි බලමු මේ කියන්නේ මොකක්ද කියලා. An attribute that can take more than one value for a given entity. දී ඇති වස්තුවක් සඳහා එකකට වඩා වැඩි අගයක් ලබා ගත හැකි ගුණාංග. දී ඇති වස්තුවක් සඳහා එකකට වඩා වැඩි අගයක් ලබා ගත හැකි ගුණාංග. ඔන්න බලන්න. මෙන්න මේකෙදි employee කියන entity එකට attribute එකක් ඇඳලා. කොහොමද අපි ඇඳලා තියෙන්නේ? සාමාන්‍ය attribute එකක් අඳින්නේ මේ වගේ. තනි row, තනි oval එක. එතන ovals දෙකක් දාලා. හොඳට බලන්න පැහැදිලිව දෙක අතර වෙනස multi value attribute එකකදී එහෙම නැත්නම් බහුකාර්ය ගුණාංගයකදී oval දෙකක් එනවා. මොකක්ද skills එහෙම නැත්නම් හැකියාව. හැකියාවන් ගත්තාම employee කෙනෙක්ට ගොඩක් තියෙන්න පුළුවන්. එක හැකියාවක් නෙවෙයි. දැන් ශිෂ්‍යයෙක් ගත්තා හැකියාවන් ගොඩක් සහිත ශිෂ්‍යයෙක් ඉන්න පුළුවන්. ඒ වගේ තමයි. එතකොට එයාගේ හැකියාවන් අපි දැන් මේක හැකියාවන් තියෙනවා කියන්නේ මල්ටි වැලියු කියන එක පෙන්වන්න අපි දාන්නේ කොහොමද ER diagram එකේ මෙන්න මේ oval දෙකකින් තමයි ඒක පෙන්වන්නේ. එතකොට ER diagram එකක් දීලා ඔයාලට මෙන්න oval දෙකක් තියෙන එකක් දැක්ක ගමන් ඔයාලට අඳුර ගන්න හැකියාව තියෙන්න ඕන මෙයා බහුකාර්ය ගුණාංගයක් එහෙම නැත්නම් මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් කියලා. සහ මේ වගේ එකක් දීලා තව පොඩි කොටස් දෙකකට බෙදනවා නම් ඇට්‍රිබියුට් එකක් තව පොඩි කොටස් දෙකකට හෝ තුනකට වගේ කීපයකට බෙදනවා නම් අපි ඒක අඳුර ගන්න ඕනේ සංයුක්ත ගුණාංගයක් කියලා. එකකටවත් බෙදෙන්නේ නැතුව තියෙනවා නම් ඒක සිම්පල් ඇට්‍රිබියුට් එකක් වෙන්න පුළුවන්.
single value attribute එකක් වෙන්න පුළුවන්. තව ඉස්සරහට කතා කරනවා stored attribute එකක් වෙන්නත් පුළුවන්. අපි ඊළඟ එකට යමු. ඊළඟට ගබඩා කළ ගුණාංක stored attribute කියන එක an attribute whose values are recorded in the database. දත්ත සමුදායේ අගයන් සටහන් කර ඇති ගුණාංක. එතකොට මෙතන ගත්තාම මෙතන basic salary කියන එක දත්ත සමුදාය සටහන් කරලා තියෙනවා. එක එක්කෙනාට ගිහිලා මොන විදිහට වෙනස් කරන්න හැකියාවක් නැහැ. අවසරලත් පුද්ගලෙක්ට විතරයි ඒක වෙනස් කරන්න හැකියාව තියෙන්නේ. එතකොට ඒක අර ස්ථිර value එකක් වගේනේ. ඒ වගේ වුණාම අපි ඒක stored attribute ගබඩා කළ ගුණාංකයක් විදිහට අපි හඳුන්වනවා. එතකොට ඒකෙත් ලොකු වෙනසක් නැහැ. මේක අපිට පෙන්වන්න තියෙන එකම විදිය තමයි මෙන්න මේ තනි ඕවල් එක දාලා. හරිද? එතකොට ඒකේ ලොකු වෙනසක් පෙන්වන්න නැහැ. අවසාන එක derived attribute කියන එක ව්‍යුත්පන්න ගුණාංක an attribute whose values can be calculated from stored attribute values. ගබඩා කළ ගුණාංග අගයන්ගෙන් ගණනය කළ හැකි ගුණාංග. විශේෂ අවස්ථාවක් මේක. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ අපිට දැන් මේ තියෙන අගයන්ගෙන් මොකක් හරි එකක් ගණනය කරලා අපිට ගුණාංගය හදාගන්න පුළුවන් නම් අපි යාට කියනවා derived attribute එකක් කියලා. මම උදාහරණයක් කියන්නම්. අපිට යම් කිසි කෙනෙක්ගේ උපන්දිනය දන්නවා නම් අපිට යාගේ වයස කියන්න පුළුවන්. කොහොමද? අපි යම්කිසි සූත්‍රයකට දාලා ඒ කියන්නේ දැනට තියෙන අවුරුද්දයි එයාගේ අවුරුද්ද අතර වෙනස බලලා අපිට කියන්න පුළුවන් මොකක්ද එයාගේ මේ වයස කියලා. අන්න එතකොට අපි age කියන එක ගන්න පුළුවන් derived attribute එකක් විදියට. දැන් මෙතන ගත්තාම annual salary කියන එක derived attribute එකක් විදියට අනම් තියෙනවා. මොකද එහෙම වෙන්නේ මෙන්න මේ basic salary එකට යම්කිසි දේවල් ටිකක් දාලා එකතු කරලා මොන හරි සූත්‍රයකට දාලා තමයි මෙන්න මේ annual salary කියන එක ගන්නෙ. හරිද? එතකොට අපි ඒක පෙන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට කඩිරි සහිත oval shape එකකින්. කඩිරි සහිත oval shape එකකින් තමයි derived attribute එකක් පෙන්වන්නේ. එතකොට අනිත් දේ තමයි මෙතන විශේෂම දේවල් පෙන්වන ඒවා තුනක් ගැන කතා කරා. එකක් මේ ව්‍යුත්පන්න ගුණාංගය නැත්නම් derived attribute එක කොහොමද ඒක පෙන්වන්නේ කඩිරි සහිත oval දෙකකින්. multi-value attribute එකට oval දෙකක් තියෙනවා භෞකාර්ය. composite attribute සංයුක්ත ගුණාංග වලට මේ විදිහට තියෙන ගුණාංගي තවත් ගුණාංග දෙකකට කැඩිලා වෙන් වෙලා මේ විදිහට පෙන්වන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට තමයි ප්‍රධානව ගුණාංග ටික වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේ පාඩමෙන් අපි කතා කරා මොකක්ද කී එකක් කියන්නේ කියලා. කී එකක් අපි පාවිච්චි කරන්නයි කියන එක කතා කරා. මොන විදිහේ අතුරු වර්ගද තියෙන්නේ? කැන්ඩිඩේට් කී කියන්නේ මොකක්ද? එතකොට ප්‍රාථමික අතුරු ප්‍රයිමරි කී එක කියන්නේ මොකක්ද? ඇයි අපි ඒක පාවිච්චි කරන්නේ? ඊට පස්සේ ඕල්ටර්නේටිව් කී එහෙම නැත්නම් විකල්ප අතුරු කියන්නේ මොකක්ද? කොහොමද අපි ඒක අඳුරගන්නේ? කම්පොසයිට් කී සංයුක්ත අතුරු කියන්නේ මොකක්ද? කොහොමද ඒක අඳුරගන්න විදිය? ඊට පස්සේ තවත් විශේෂ අවස්ථාවක් කතා කරා විදේශීය අතුරු. මේක විශේෂම අවස්ථාවක්. foreign key එක කොහොමද? ඒ කියන්නේ වෙන වගුවක තියෙන යතු primary key එකක් තවත් වගුවට ආවට පස්සේනේ අපි foreign key කියලා කියන්නේ. එතකොට කොහොමද ඒක අඳුරගන්නේ කියලා අපි කතා කරා. ඊළඟට අපි කතා කරේ මොකක්ද ER diagram එකක් කියන්නේ සහ ඇයි අපි ඒක අඳින්නේ? කොයි වෙලාවටද අඳින්නේ? ඒකෙදි පාවිච්චි වෙන දේවල් මොනවද? entity කොහොමද? entity එකක් කියන්නේ මොකක්ද? ඒක අඳින්නේ කොහොමද? ඊළඟට ගුණාංගයක් කියන්නේ මොකක්ද? ඒක ඇඳින්නේ කොහොමද? මොන හැඩයට දෙන්න ඕනේ? සහ මේ අතර සම්බන්ධතාවය entity දෙකක් සම්බන්ධ කරන්න අපි relationship එකක් පාවිච්චි කරනවා. ඒ relationship එකක් අඳින්නේ කොහොමද? ඊළඟට මොනවද attributes වල වර්ග attributes types මොනවද කියන එක යටතේ අපි කතා කරා. simple attribute එකක් කියන්නේ මොකක්ද? ඒක අඳුරගන්නේ කොහොමද? composite attribute එකක් කියන්නේ මොකක්ද? ඒක අඳුරගන්නේ කොහොමද? තනි වටිනාකම් සහිත ගුණාංගයක් කියන්නේ මොකක්ද? සහ ඒක අඳුරගන්නේ කොහොමද? බහුකාර්ය ගුණාංගයක් කියන්නේ මොකක්ද? ඒක අඳුරගන්නේ කොහොමද? ගබඩා කළ ගුණාංගයක් කියන්නේ මොකක්ද? ඒක අඳුරගන්නේ කොහොමද? ව්‍යුත්පන්න ගුණාංගයක් කියන්නේ විශේෂ අවස්ථාවක් ඒක. කොහොමද අඳුනගන්නේ කියලා. ඊට පස්සේ රූප සටහන දැක්කහම මෙන්න මේ කියන බහුකාර්ය ගුණාංග ovals දෙකයි
සංයුක්ත ගුණාංග ඕවල් එක ආපහු දෙකට බෙදලා තවත් දෙකට හෝ තුනට බෙදලා තවත් ඕවල්ස් වලට ගිහිල්ලා ඒක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. කැඩීර සහිත ඕවල් එකක් තියෙනවා ව්‍යුත්පන්න ගුණාංග. සිම්පල් සිංගල් වැලියු ස්ටෝර්ඩ් කියන ඒවා තනි මේ විදිහට තනි ඕවල් එක තියෙන්නේ. ඒ විදිහට අඳුර ගන්න කොහොමද? ඒ ගැන අපි කතා කරමු. එතකොට දැන් ඒ ටික හොඳට ඔයාලට බලා ගන්න වෙනවා.